සියහඬ එකට එක්කල අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. ආදරණීය සියහඬ ශ්‍රාවක ඔබ වෙත නවම අත්දැකීමක් එක් කරන විශේෂාංගය නව කතාවක් අහමු. භද්‍රචී මහින්ද ජයතිලකයන් විසින් විරචිත ශ්‍රී ලංකාවේ පළමු සිංහල ශ්‍රව්‍ය නව කතාව කුලගෙයින් කුලගයට මෙතන සිට. නව කතාවක් අහමු. අද නම හෙට ගම උලගොත් බිඳිලා නැවතත් පොළවට අප එනවා. අද නම හෙට ගම උලගොත් බිඳිලා නැවතත් පොළවට අප. තුන්වැනි කොටස. පසුවදා දහවල් වන විට මම ලංකා තිලකයටත් එතනින් ඇම්බැක්කටත් ගියෙමි. මට අවශ්‍ය කළ ලී කැට අමාදිය මිලදීගෙන මා වංගු සහිත කඳුපාරෙන් ප්‍රධාන පාරට එන විට සවස් වී තිබිනි. මා රියතිරිංග ඉබේම තද කළේ එක් හෝටලයක් ඉදිරියේ හුරුපුරුදු රූදුවයක් දකිමිනි. නිල්ගිරි හෝටලය නම් වූ පූර්වක් කුඩා හෝටලයේ දොරටුව ඉහළින් රැඳුනි. සිරි හීන්දෙනිය හා ඩෙනිස් මේ දොරටුවෙන් ඇතුල් වෙමින් සිටියහ. මම රිය නලාව හඬවෙමින් රථය නතර කළා. දෙදෙනාම හැරී බැලුවා. දෙදෙනාම එක විදිහේම සෙලවි කියා කීවා. මං ඇම්බැක්කට ගියා ලී කැටයම් ටිකක් ගන්න. යනකොට අරන් යන්න. මම ඔවුන් වෙතට යමින් කීවෙමි. යන් තේ එකක් බොන්න නිල්ගිරියට ඩෙනිස් කීවේය. අපේ මේ සිරිට දූරියන් කන්න දොළ දුකක් ඇවිත් දූරියන් හොයන්න ආවා. දූරියන් තියෙන දිහිගම නොවේ. අනික දැන් අමාරේ. දැන් ඉතින් කේක් කෑල්ලක් කාලා තේ එකක් බීලා යනවා. කීසිරි සිනාසුනේ. අපිට දෙනා නිල්ගිරි හෝටලෙට ඇතුල් වෙනමු. කේරළයේ නිල්ගිරි කඳු මට සිහිවිය. නිල්ගිරි හෝටලේ තේ කෝපය පදමට කිරිසීනි දමා උණුවට ඊට රසවත් විය. මම පැණිවල්ලුද කෑවෙමි. පැරණි මිතුරන් හමු වුණාසේය. තව දින කිහිපයකින් මා මේ සියල්ල හැර සැතපුම් 13000ක් දුර යා යුතුය. යම්කිසි සාංකාවක් මා වෙලා ගත්තේය. අපිට දින සෙමින් තේ තොල ගාමින් පැණිවල්ලු රස විඳිමින් නොඑක් දේ ගැන කතා කළෙමු. ඒ කිසිවක් මතකේ රැඳෙන කතා බහ නොවේ. අපි භවයෙන් භවයට යන ගමන් හෝ පුනරුත්පත්ති ගැන කතා නොකළෙමු. දේශපාලන වල්පල් පමණි. ඒ නැත්නම් එරට මෙරට බහුතරයකගේ ජීවන රටාවන් ලිංගික ඇවතුම් පැවතුම් සිතුම් ක්‍රියාවලීන් ගැන අපි දෙඩුවෙමු. ඔවුන්ගෙන් සමගෙන මා පෙරලා පිහිල්ලේ ගෙදරට එන විට කරුවල වැටී තිබිනි. අවට වූයේ අමුතුම නිහඬියාවකි. එහි පාළු ගතියක් විය. ගෙතුල කිසිවෙකු නැතුව ආසේය. හින්නදී රතුමැණිකා මම ස්තෝපුවෙන් ගෙතුලට යමින් කතා කළෙමි. මැද මිදුලෙහි මද එලියක් විය. ඒ මුළුතැන් ගෙයින් බේරියා විදුලි පහනක පාණ්ඩු එලියයි. හින්නදී දෙවුර වැසෙන්නට රෙදි කඩක් පොරවාගෙන මදක් කොරගසමින් මෙන් මුළුතැන් ගෙයින් මැද මිදුලට අතට ආවාය. ඇගේ ඒ කොරය දඬු මුගුරකින් පහර කෑ බල්ලෙකුගේ කොරයකි. ඇගේ සිතේ තෝන්තුවාව ගතට පහරක් වූවාසේය. කෝ කවුරුත් නැද්ද? මම විපරම කළෙමි. පොඩි එකා ගබඩා කාමරේ නිදි අප්පෝ. මට කොළුවව බාර දීලා රතුයි වීරසිරි ආයෙම පන්සලට ගියා. අප්පුවත් ඔන්න සොයන්න ගියා. හින්නදී වෙවුලන සරෙන් කීවාය. ඇයි මොකක්ද? කවුරුද? අපේ සංක කොළුවා නෑ නෝ තාම ගෙදර ආවේ. දැන් හුඟක් වෙලා පන්සලට ගිහින් කුඩේ බාර දෙන්න කියලා. තාමත් නෑ. ඉතින් ජෝඩුවම කියා දරුවා සොයන්ට. කොයි වෙලේද ගියේ?
සංක පුතා ගියේ දවල්ට කාලා. රතුලා ගියේ දැන් ටිකකට කලින්. තාම නැති හින්දා. කල්නුත්තෝම ගිහින් තියනවද? සමහර වෙලාවට බෝමලුවේ වාඩි වෙලා ඉන්නවනේ. ඔව් ඔව්. අනේ අප්පෝ. කීහි නදිගේ දැසට කඳුළු පුරාවේ. මගේ පපුව දැවෙනවා. මොකද්ද වෙලා වාගේ? ඈ ළඟම තිබූ බංකුවේ හිඳගත්තාය. පොඩි කළුවව මං අටුවට දාලා දොර වැහුවා. බයටම අයියා කිය අඬලා නින්දට වැටුණා. මං ගිහින් බලන්නම් පන්සලට. බලන්නම්කො බණ්ඩාර හාමුදුරුවෝ මොනවද කියන්නේ කියලා. අනේ ඔව් අප්පෝ විජහට යන්න පින් සිද්ධ වෙයි. හීන් නදී තවත් මොනවාදෝ කියෙව්වද මට කිසිවක් ඇසුනේ නැත. මම හැකි ඉක්මනින් රියට් නැගී පන්සලට ගියමි. බෝ මළුවාවට තවම ලා සහන් එලියක් විය. බෝකොළ සිලිසිලියේ නැලවිනි. අවට පාළු විය. මදක් ඈතින් අත්කරත්තයක් නවතා තිබිනි. පැහැදිලි නොවුරුව දකින්නට මම ඒ දෙසට ගියමි. බලා සිටියේ දෝතුවාය. අප්පෝ. ඔහු බය අදුව කීවේ. දෝතු. ඔව් අප්පෝ. මේ කොළරොඩු බඩු ඈතට අදින්න කරත්තෙගේ නෑවා. හොඳයි හොඳයි. මම එතනින් ඉක්ම විහාරගය අතට ගියමි. මගේ දකුණතට වූ බාග බිත්ති සහිත පිළෙහි පිශාචයෙකුසේ බලා සිටියේ ගබන්ය. අපට නොපෙනෙන තවත් කොතෙකුත් භූතාත්ම මේ යවට සැරිසරනවා ඇද්දයි මට සිතුනි. මම විහාරගෙට ඇතුල් වෙනෙමි. අවට පෙනෙන්නට කිසිවෙකුත් නොවිය. බිතක්කන දෙසින්නා හාමුදුරන්ගේ කටහඬ මම හැඳින්නෙමි. ඔහු බින්දු ඇබිත්තයා අමතනවා විය යුතුය. බණ්ඩාර හාමුදුරුවනේ කියමින් මම ඒ දෙසට ගියමි. ටික් අයියා සිවුර සකසා ගනිමින් දොර කඩින් ඇතුළුව මා වෙතට ආවේ. සෙනෙවි. ආරංචිද? ඔව් අපේ සංකට මොකද උනේ? රත්තුමැණිකලා ඇවිත් අහලා උන්න පොලිසියට යනවා කියලා ගියා. මාත් පොලිසියට කතා කළා. අපිටම තමයි සෙවිල්ල පටන් ගන්න වෙන්නේ. සංක හාමුදුරන්ට කුඩේ දීලා ගියාද? කුඩේ දොරකට තිබුණා. මන් දානෙකට මහනුවර ගියා. එනකොට අවස් වුණා. කොළුව කුඩේ දොරකඩ තියලා යන්න ඇති. අර ගබන්ගෙන් ඇහුවද? ඇහුවා. හැමෝගෙන්ම ඇහුවා. කවුරුවත් දැකලා නැහැ. මන් නැති වුණාම බින්දුවා කැලේ පනිනවා. ඌ දන්නෙත් නැහැ මෙතන මොනවා වුණාද කියලා. දැන් ඉතින් මොකද කරන්නේ? තුම්පනේ යවට හොදිසි කරලා බලන්න වෙයි. ඊට නරකද ගෙවල් අවටම බැලුවාම? හොදිසි කරන්න. මම ඒ මොහොතේම පන්සල් වත්ත පුරාම ඇවිද බැලුවෙමි. විහාර මාළුවෙන් පිටද නොයෙකුත් ගස් වලින් සෙවන ලද අක්කර කීපයක් වෙයි. මම හැකිතරම් ඇවිද බැලුවෙමි. එපමණක් නොවේ. විහාරගේ පිළිම පසුපස පවා කරපුවා බැලුවෙමි. විහාරයේ පිටිපසු ගබඩා කාමරයේ ලට්ටලොට්ට අතරද බැලුවෙමි. එතන පරණ ලෑලි, පෙට්ටි, පරාල හා පොල් කටු පිරවූ ගෝණි කීපයක්ම විය. ඒ හැරෙන්නට පාවිච්චි කරන්නට නොහැකි පිත්තල පහන්, හැම බිඳුණු බෙර ආදියද විය. මේවා විසි නොකර තිබෙන්නේ ඇයිද? කියා මා අසාගත්තේ මගෙන්ම පමණි. මගේ හෝදිසි සෙවිල්ල අවසන් වූයේ හොඳටම අඳුර ගැලූ පසුවය. මා බෝමළුව දෙසට එන විට උපාසකුන් නැහේ බෝමළුවාවට පහන් දැල්වමින් සිටියේ. ඈත වූ කරත්තය ළඟ ගබන් හා දෝතු මොනවදෝ කතා කරමින් සිටියහ. ඔවුන් දෙදෙනා ඇත්තෙන්ම මට පෙනුනේ අඳුරු පෙරේතීන් දෙදෙනෙකු ලෙසිනි. සංකගේ අතුරුදහන් වීම ගැන උන් දන්නවා ඇතිද? උන් කතා කරන්නේ ඒ ගැනද? මා හාමුදුරන්ට වැඳ අවසරගෙන ඉදිරි ගේට්ටුව අතර එන විට පබළු මැණිකාගේ මීමිනි බිරියන් වූ සුදුමලී හා රන්මලී ඔවුන්ගේ මව වූ හීන් මැණිකා සමග තෙල්මල්ගෙන බුදුන් වඳින්නට පන්සලට ඇතුළු වූහ. සුදුවසරි හැඳ සිටි කෙල්ලන් දෙදෙනාගේ මුහුණු පැහැපත් විය. ඒ පසුපසින් සුදුරෙද්ද හැට්ටේ හැඳා හීන් මැණිකා බිම බලාගත් ගමන්නේ. මම ඔවුන් හා සුහදව කතා කෙලිමි. එහෙත් සංක ගැන කිසිවක් ඔවුන්ට කියන්නට මගේ සිත ඉඩ දුන්නේ නැත. ඔවුන් මගෙන් යමක් ඒ ගැන ඇසුවා නම් මම කතා කරන්නෙමි. එහෙත් එසේ නොඇසීම නිසා ඔවුන් තාම කිසිවක් නොදන්නේ යයි මම අනුමාන කළෙමි.
මම රියට නැංගෙමි. අනේ සංක මේරිය නැගී කී වතාවක් ගමන් කළාද? සංකට මොනවා වුණාද? කෙහෙල් මල් කුඩය. වැස්සේ නැත්නම් කුඩිය ඕනේ නෑනො. කෙහෙල් මල් කුඩය. මා ගෙදරවිත් මද වේලාවකින් රතුමැණිකාත් වීරසිරිත් ආපසු ආහ. අප්පු කොහේදෝ තැනක පේනයක් අහන්ට ගිය බවක් රතුමැණිකා කීවාය. ඈ හොඳටම හැඬුම් බරව ගබඩා කාමරයට වැදුනාය. වීරසිරිද කතා බහ කළේ නැත. පිලේ බලාගත් අත බලාගෙන හිඳ සිටියේය. හීන් නදී වූ රෑබතේ රසක් නොවිය. මම කටක් දෙකක් කා කාමරයට වැදුනෙමි. මගේ සිතෙහි එකම ප්‍රශ්නය සංක කොහේද යන්නයි. පිහිල්ලේ ගෙදර දැන් මළගයක් මෙන් විය. මම බොහෝ වේලා ඇඳෙහි පෙරළෙමින් සිට බැරිම තැන යලි ඉදිරිපිලට ආවෙමි. ඒ එන විට වීරසිරි තවමත් එතන බිත්තියකට හේතු වී බලා සිටියේය. අපි කතා නොකළෙමු. ඔහු අස්වසන්නට මා කුමක් කියන්නද? ඒ රාත්‍රිය පරිතාපයෙන් ශෝකයෙන් පිරි රාත්‍රියක් විය. පොද වැස්සක් වැටුණි. දොඹෑට වගේක් වහලට වැටෙනවා මා අසාගෙන. ඒ අතරේ රතුමැණිකාගේ හැඬුම් හඬ වරින් වර මා වෙලා ගත්තේය. පසුවදා උදෑසනම මම යලිත් සෙවිල්ලක යෙදුණෙමි. අප්පුද වීරසිරිද මගේ උදව්වට ආහ. මෙවර අපි කොබ්බෑ කඩුව වලව්වාවට විපරම් කළෙමු. මෙතනදී ඩෙනිස්ද අපේ උදව්වට එකතු විය. තිරුවාන ගල් ඇතුළු ගල්ලෑලි බංකු සහිත නාගස් සෙවණ ඇති අඩවියේ අවට රොඩුබොඩු ඈත් මෑත් කරමින්ද අපි හැමතැනම සෙවීමු. එයින් ඔබ්බේ වෙල්යාය හරහාද අපි ඇවිද ගියමු. අප පෙරලා ගෙදරට එන විට පොලිසිය නිලධාරීන් දෙදෙනෙක් පිහිල්ලේ ගෙදරට ඇවිත් තිබිණි. අප හැම දෙනාගෙන්ම ප්‍රශ්න කර උත්තර ලියාගෙන ඔහු පිටව ගියහ. හවස් වන විට වැස්සක් ඇදහැලෙන්නට විය. රතුමැණිකාත් හීන් නදීත් වැඩක් පලක් කරන තත්ත්වයක නොසිටි හේයින් මම අප්පුත් සමග පේරාදිනයට ගොස් හෝටලයකින් බත් පැකට් කීපයක් ගෙන ආවෙමි. කිසි කෙනෙක් හරියට කෑමක් බීමක් ගත්තේ නැත. රන්දික වෙනදා දුව පැන ඇවිද්ද රන්දික අද ඉතා නිහඬ විය. ඔහු යම් කිසි බියකින් ඇලලී වෙලී යතයි මට හිතුණේ. සොම්බි අවතාරමෙන් ඇවිදින රතුමැණිකා හා හීන් නදී දෙස බලා සිටීමද අපහසු විය. රතුමැණිකා බෝධි පූජාවක් තියන්නට කතා කළ හේයින් ඇයවත් වීරසිරිවත් මම රියෙන් පන්සලට කැටුව ගියෙමි. හීන් නදී යලිත් රන්දිකව ගබඩා කාමරේලා දොර වැසුවාය. ඇගේ තනි නොතනියට අප්පු රැඳුනේය. වැස්ස තුනී වූ විට රතුමැණිකා බෝමළුවේ පහන් කීපයක්ද දැල්ලුවාය. මම සරණංකර හිමියන් බැහැ දකින්නට කියමි. උන්වහන්සේගේද මුහුණ මැලවිලාය. වාඩි වෙන්න සෙනෙවි. යයි කියූ කටහඬේ දුවේ අප්‍රාණික ගතියද. මොනවද ආරංචි සෙනෙවි? මොනවත් නෑ ඉතින්. පොලිසියෙන් ගබන්වත් දෝතුවත් ප්‍රශ්න කරන්න අරන් ගියා. දෙන්නම සැකකාරයෝ කියලා පොලිසියෙන් කිව්වා. ළමයි දෙන්නම උන්ට බයේ ඉඳලා තියෙන්නේ. හැබැයිට දෝතුවගේ පවුල කෙනෙක්නේ මිනී මැරුවේ. ඉස්සර අහලා ඇතිනේ කතාව. අහලා තියෙනවා. දෝතුව දැකීමේදී දරුවන් කලබල වූ ආකාරය මට මතක් විය. ගබන් කියන්නේ ඔල් මාදකාරයෙක්. ඔය ගමේ පොඩි ළමයෙකුට සැරයක් අතවර කරලා තියෙනවා. සැරයක් මිනිස්සු අල්ලගෙන හොඳටම බැට දුන්නා. ගබන්ටත් දරුව බයයි. ගබන්වත් දෝතුවත් මොනවත් වග උත්තර දීලා නැහැ. සංක පැනලා ගියාවද්ද කියලා හිතෙනවා. වෙන කවුරුයි අරන් ගියාද? බිල්ලකට දෙන්න වහල් වාඩියකට. කොහොම කියන්ටද සෙනෙවි? අපි අද හැමතැනම කැලෑ පීර පීර හෙව්වා. පේන අහලක නම් මොනවත් නැහැ. අපි නිහඬ වීමු. උපාසක උන්නේ අපට ඉරමුසු පැන් සාදාගෙන ආවේ. ඔහු මා ළඟින්ම බිම හිඳගෙන හාමුදුරන්ට දෝත් නගා වැන්දේ. ඔහුගේ මුහුණ පහන් එළියෙන් දිලිසෙයි. ඒ වගේ සංසුන් වන්නට ඇතනම් යයි මගේ සිත කියයි. වීරසිරිත් රතුමැණිකාත් පූජාව අවසන් කර විහාරයට ආ විට උපාසක උන්නේ ඔවුන්ටද ඉරමුසු පැන් ගෙන උද්දුන්නේය. දැන් අප අතර කතා බහක් නොවිය. මේ නිහඬියාවෙන් පසු හාමුදුරුවෝ හැමට සෙත්පතා පිරිත් කියා අපේ අත්වල පිරිත් නූල් බැඳාහ. රතුමැණිකාගේ දෙකපොල් දිගේ කඳුළු රූරා ගැලුවේය. පහන් එළියට දිලිසුනේ කඳුලේ දරු දුක විය. යලිත් වැස්ස අලුත් විය. මේ වතාවේ
අපි කුඩ ආදිය ගෙනා බැවින් ඒ සෙවණෙන් අපි රටේට නැංගෙනවා. මට සංකගෙනා කෙහෙල් මල් කුඩය සිහි විය. ඒ රාත්‍රියද මට නිදි රහිත රාත්‍රියක් විය. කලකම් පළදී කුසලින් ඉදිලා රංජිනා දුගියෙක් වී එනවා. රංජිනා දුගියෙක් වී එනවා. කුලගේ 4 වෙනි කොටස. මා උදේ කාමරයෙන් පිටතට එන විටත් රතුමැණිකා හා වීරසිරි ගඩලා දෙනියේ තැනක පේනයක් අසන්ට පිටත්ව ගොසිනි. රන්දික මැදමුදුලේ මාගෙනා සෙල්ලම් කාර් සමග වෙනම ලෝකයක සෙල්ලමකේදී සිටියේ. හීන් නදී මට පාන් කන්නට හොදි සාදා දුන්නාය. ගඩලා දෙනියේ පේන කියන තැන හාස්කම් ගැන ඈමට කීවේ මා හොදි පොඟවමින් පාන් කන අතරේය. හදිසියෙම අප්පුවා ඉදිරිපිලෙන් ගෙට දුවාවේ. පොලිස් ජීප් එකක් කොබ්බෑ කඩුව වල ඔහතට ගියා. ඔහු කීවේ. ඊ පැත්තේ උදවිය ප්‍රශ්න කරાવી. කාව ප්‍රශ්න කරන්නද? ඩෙනිස් අප්පොයි රන් බණ්ඩයි හැරෙන්නට. හීන් නදී රන් බණ්ඩා කීවේ සුදුමලිගේත් රන්මලිගේත් පියාටයි. මගේ කුතුහලය අවදි විය. මම අතසෝදා තේ කෝප්පය උණුවුණුවේම බී පහළ වලව් අතට ඇවිද ගියමි. ජීප් රථය නවතා තිබුණේ තිරුවානගල් ඇතිරු අඩවියට මෙපිටිනි. පොලිස් නිලධාරියෙකු ඩෙනිස්ගෙන් ප්‍රශ්න කරමින් සිටියේ. ඩෙනිස් ළමා මරුවෙකු වන්නේ කෙසේද? මගේ හද වේගයෙන් ගැහෙන්නට විය. ඩෙනිස් මා දෙස බලා අහිංසක සිනාවක් පෑවිය. මම පොලිසියට යන්න ඕනේද? ඩෙනිස් ඇසුවේ. ඔව් සර්, ප්‍රශ්න කරලා අපි ආපහු එක්කන් එන්නම්. එක් නිලධාරියෙක් කිව්වේ. හොඳයි යමු. මං දන්න දියක් තියෙනම් කියන්න. ඩෙනිස්ගේ කටහඬ ප්‍රසන්නය. තනිකඩේක වූ සිතුම් පැතුම් ආශාවන් මා දන්නේ කොහොමද? I will see you later, Senevi. I'll see you later. ඔහු ඉංග්‍රීසියෙන් මට කීවේ. එය තමා වටකොට සිටිනුන්ගෙන් අඩියක් උසට යාමට ගත් පියවරක් වෙන්න. See you මට කියවෙනි. ඩෙනිස් රැගත් පොලිස් රථය පිහිල්ලේ ගෙදර අතට ගමන් ගත්තේය. මම නොසිතාම නාගස් සෙවනේ ගල් පූරුවක් මත හිඳගත්තෙමි. ඩෙනිස් උවමනාට වඩා දරුවන්ට ඇලුම් කරත සැකයක් ඇතිවන්නට ඇති. ඇත්ත දන්නේ කවුරුද? සිහින් සුළඟක් හමාවේය. වලාකුළු බිඳ හිරු රැස් ඇදහැලෙන්නට විය. නාගස්වල දළු හා කොළ රතෙන් හරිතෙන් බබලන්නට විය. මද නලේ මම තිරුවානා ගල්වල සුද බලමින් හිඳ සිටියෙමි. කුඩා කල මා මෙතන හිඳ සිටි හැටි මට මතක් විය. සංකත් රන්දිකත් මෙතන ගලින් ගලට පනිමින් සෙල්ලම් කළේ පෙරදී මා සෙල්ලම් කළ ආකාරයටම නොවේද? හදිසියෙම මට ළමා වියේ දිනයක් සිහි විය. එදා මා සෙල්ලම් කරන විට එතන ඩෙනිස්ද සිටියා නොවේද? මගේ යට ගිය අතීතයක් මතක් විය. නාගස් සෙවනට ඔබ්බේ අප පොර ඇල්ලුවා නොවේද? ඒ අතීතයේ සිහින දවසක්ම පමණි. අතීතයේ මතකපට ඇතැම්වා ගිලිහි ගොසිනි. ඇතැම්වා අප අමතක කරලන්නේ උමනාවෙන්ද? නැත්නම් ඒවා අප වෙනස් පුද්ගලයෙක් කරන්නට හැකි බැවින්ද? ඇත්තෙන්ම ඇතැම් අවස්ථාවක් අප ඇත්තෙන්ම අමතක කරනවාද? නැත්තම් ඇත්තෙන්ම අමතක වෙනවාද? හමා ආසිහින් සුළඟේ මට දුගදක් දැනුනි. දුගදක්. නාගස් සෙවනේ දුගඳක්. රොඩු පොදු අතරේ දුගඳක්. මා නැගිට්ටේ ඉබේමය. මගේ දෙපා ඒ අතට යවුනේ ඉබේමය. බිම වියලී ගිය පරණලාපත් අතරේ මට එක් පාදයක් සුදුවට පෙනුනි. අනතුරුව ඒ යටින් තවත් පයක්. මම වියරෝකින් දෙපයින්ම රොඩු බොඩු ඉවත් කරන්නට උනෙමි. නිර්වත් සිරුරක්. ගුලිවීගත් නිර්වත් සිරුරක්. සංක! ඔහුගේ දෑත රෙදි පටකින් ඉදිරියට කර බැඳලාය. දෙවියනේ, කවුරුද මේ අමනකම කළේ? ඩෙනිස්, ගබන්, දෝතු. මම කෑගැසුවෙමි. කෑගැසමින් පිහිල්ලේ ගෙදර දෙසට දෙව්වෙමි. මගේ හඬ අසා අප්පුත් හී නදී දුවාහ.
පිලේදී මට සිහි නැති විය. පුහුදුන් බැඳුමින් යලි යලි බැඳිලා පොළවේ තැන තැන අප යනවා. පුහුදුන් බැඳුමින් යලි යලි බැඳිලා. පස්වෙනි කොටස. පාංශුකූලයෙන් පසු රතුමැණිකාත් වීරසිරිත් රන්දිකවත් රැගෙන ගඩලා දෙනියේ වීරසිරිලාගේ මහා ගෙදර ටික දවසකට නවතින්නට කියා ගියෝය. මගේ තනි නොතනියට අපොත් හීන් නදිත් රැඳුනාහ. සංකගේ හදිසි වියෝව අප කිසි කෙනෙකුට දරාගත නොහැකි විය. එය නිකම් මරණයක් නම් ලෙඩක් දුකක් හැදී මලා නම් එකකි. එහෙත් සංකට වදදී මරා දැම්මේ හිත් පිත් නැති අමනයකි. ඩෙනිස් පොලිස් ප්‍රශ්න කිරීමෙන් පසු ගෙදර ආවේය. ඔහු පමණක් නොව පොලිසිය මගෙන්ද ප්‍රශ්න කළේය. කවුරුන් දුන්න ඔත්තුවක් දැන් අපි නොදනිමු. පොලිසියට සිරිහීන් දෙනිවද ප්‍රශ්න කිරීමට අවශ්‍ය විය. එහෙත් අපේ පුදුමයට මෙන් ඔහු තවදුරටත් මහනුවර නොවිය. කටුගස්තට හෝ ලංකාවේවත් නොවිය. ඔහු පෙරලා ඇමරිකාවට ගිය බව අප දැනගත්තේද පොලිස් වාර්තාවෙනි. ඔහු නියතයෙන්ම සැකකරුවෙකු බවට පත්විය. ඔහු හදිසියේ මෙසේ රටින් බැහැරව ගියේ ඇයි? මරණය ගැන දැනගෙනද? ඔහු දුරකථනයෙන් පොලිස් කාර්යාලයට කතා කළ බවට පසු ආරංචි විය. ඔහු සහ මුලින් දෝෂරහිත පුද්ගලයෙක්යි තවම ඔප්පු නොවිය. එකම සාක්ෂියකට තිබුණේ සංක අතුරුදහන් වූ දිනේ සිරිහා ඩෙනිස් දෙදෙනාම ඒ වට නොසිටීමයි. එදින ඒ දෙදෙනා මා සමග නිල්ගිරි හෝටලයේ තේ බිව් බව මමද පොලිසියට කියා සිටියෙමි. අපති දෙනාම දවල් වරුවේ සිට මේ පරිසරයේ නොසිටීමම ඇතමුන්ගේ සැකයට තුඩු දෙන කාරණාවිය. මාද රටින් බැහැරව පෙරලා ඇමරිකාවට යා යුතු දිනේ කෙමෙන් ලං විය. අපේ පවුලේ සුසාන භූමියේම සංකගේ සිරුර මිහිදන් කරන ලදී. ඒ සෝචනීය අවස්ථාව පුලපුලා සිහිපත් කිරීමට මම අකමැත්තෙමි. දෝංකාරයක්සේ මට ඇසින්නේ රතුමැණිකාගේත් වීරසිරිගේත් හීන් නදීගේත් විලාපයයි. කුඩා රන්දිකගේ අයියා කළ ඉල්ලීමේ හැඬීමයි. මා මුලින්ම පිහිල්ලේ ගෙදරට එන විට ඔවුන් කොතරම් සතුටකින් සිටියාද? ඒ සතුට කෙතරම් ඉක්මනින් නැත්තරම නැති වී ගියාද? ජීවිතයේ අනියතය යනුවෙන් කීම පහසුය. එහෙත් එය සැබවින්ම වටහා ගැනීම කෙතරම් දුෂ්කරද? පොලිස් ප්‍රශ්න කිරීමෙන් පසු ඩෙනිස්ද කටුවක ගුලි වුණ ගොළු බෙල්ලෙකු බවට පත්විය. මා හමුවීම හෝ ඔහු මගහැරියේය. මට එය සක්සුදක්සේ පැහැදිලි විය. සංකගේ සිරුර හමු වූ නාගස්සෙවන අතට යාමට පවා මට සිද්ධුන්නේ නැත. ඒ හා බැඳි මතක අමිහිරි විය. රතුමැණිකාත් වීරසිරිත් රන්දි කරගෙන ගඩ්ලා දෙනියේ නවතින්නට ගියදාට පසුවදා අප නොසිතූ ආරංචියක් සවනට වැකුණි. එනම් සංකගේ මිනීමරුවා පොලිසියට ගොස් බාරවීමයි. වන්දාත හාමුදුරුවෝ ආන් අපට පන්සලට එන්ට කීවා. එදා උදේ අප්පුමා මමට ඇවිත් කීවේ තකානියේය. හාමුදුරන්ට හිල්දානය ගෙන ගිය අප්පු ඒ තරම් කඩිනමින් පෙරලා ආවේ මට පණිවිඩය දෙන න්‍යායනේ. මම හැකි ඉක්මනින් රියෙහි නැගී පන්සලට ගියෙමි. හොඳින් හිරු පායා බෝ මළුෙහි වැලි තලාව දිලිසෙමින් පෙනුනි. පෙනෙන අහලක කිසිවෙකුත් නොවිය. ගබන් උපාසක කිසිවෙකුත් නොවිය. මා විහාරයට යන විට හාමුදුරුවන් ලිපියක් කියවමින් පුටුවක හිඳ සිටියේය. වැඳ එකත් පස්ව මා හිඳගත් පසු අප අතර යලි නිහඬියාවක් විය. කොතනින් පටන් ගන්නදැයි සිතාගත නොහැකි ආකාරයකි. සෙනෙවිට තාම ආරංචි නැහැනේ. මොකක්ද? අද පාන්දර අර මිනිහා පොලිසියට බාර වුණා. මොන මිනිහද? අපේ මූණමලේ උපාසකුන් නැහැ. උපාසකුන් නැහැ? ඔව්. අර දරු පැටියා මැරුවට. මොන එකටද? මට කෙලබිදක් පවා ගිල ගැනීමට නොහැකි විය. මූණමලේ උපාසක. හැමදා බෝමලුව ඇමද භාවනා කළ උපාසක? එහෙම තමාසෙනවි ජාගරසිත කියන එක කොයි වෙලාවේ රාගය ආශාව තණ්හාව ඉස්මතු වෙනවද කියන්න බෑ.
මට විශ්වාස කරන්න බෑ. මිනිහෙක් පොරවන රෙද්දෙසු දෙන් මිනිහෙකුගේ සිල්වත්කම් මනින්න බැහැසි නෙවෙයි. මිනිහා මට ඇවිත් පාපෝච්චාරණයක් කළා. මෙතන වැටිලා පෙරලි අඬන්න වුණා. මං කිව්වා පොලිසියට ගිහින් බාර වෙන්න කියලා. මොනවා කළත් අන්තිමට තමුන්ගේ හිත දන්නවා තමුන් මොනවද කළේ කියලා. හිත තමුන්ටම වද දෙනවා. ඒක තමා හෘද සාක්ෂිය කියන්නේ. මිනිහා ඒ ගමන පොලිසියට ගියාද? ඔව්. ගිහින් බාර වුණා. ඒ යන්න කලින් මට ලියුමක් දීලා ගියා. මටම දෙන්න හිටි ලියුමක්ලු. මෙන්න සෙනෙවි කැමති නම් අරන් කියවලා බලන්න. කහ පැහැති කඩදාසියෙහි දෙපැත්තෙහිම ගැහෙන අත් අකුරෙන් ලියා තිබූ දේ කියවන්නට මට සිතේ එකලාසයක් කරගන්න සිදු විය. මූණ මලේ උපාසකුන් නැහැගේ සිතෙහි නොසන්සුන් බව අත් අකුරින්ම පැහැදිලි විය. එහි මෙසේ ලියා තිබුණි. අතිගරු ස්වාමින් වහන්සේ වෙතටයි. හාමුදුරුවනේ, මාතින් වූ මහා පාප කර්මයට කාටවත් මට සමාව දෙන්න බැරි බව මා දන්නවා. මා බණ දහම් නොදන්නවා නොවේ. කර්මඵලය, අපාය, දිව්‍ය ලෝක මේ සේරම ගැන අහලා කියවලා තියෙනවා. නමුත් මගේ සිත පාලනය කරගන්න මට ඒ වෙලාවේ බැරි වුණා. මගේ ආසාව, රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව සේරම මහා දරුණු නාගයන් වගේ ඉස්මතු වුණා. කලින්දා රැසෙනිමි බණ්ඩාරාප්පුගේ කාර්යකේ යනකොට මා තුළ මතුවුණු මහා නරක සිතුවිලි මං යටපත් කරගත්තා. මෙය කියවද්දී මට උපාසකගේ සිරුරෙන් නික්මි දහදිය දුගඳ සිහිවිය. කෙනෙකුගේ ආශාවන් දැඩි වෙද්දී සිරුරෙහි මෙසේ දුගඳ ඉස්මතු වෙහි කතා මාසා තිබිනි. ඒ මොහොතේ එවන්නක් ගැන නිකමටවත් මට සිතුනේ නෑ නේද? මම යාලිත් ලිපිය කියවන්න දුන්නෙමි. පහවදා මම පන්සල් මිදුලේ තනිව ඉන්න වෙලාවේ මේ දරුවා කුඩේ අරන් ආවා. මට ඊටා සුහදව කතා කළා. කලින්ද මේ දරුවා බෝමළුවේ ඉන්නවා මා දැකලා තිබුණා. එදා හාමුදුරුවන් ඈත දානයකට වැඩියානේ. මං කිව්වා කුඩේ දොරකඩ තියා යන්න කියලා. දරුවා මගෙන් ඇහුවා බින්දු ඉන්නවද කියලා. මං කිව්වා බිතක්ක නැති කියලා. මාත් ඒ පැත්තට ගියා. අපි දෙන්නම යනකොට බින්දු හිටියේ නැහැ. මං කිව්වා සමහර විට ගබඩා කාමරේ ඇති කියලා. බින්දු කැලේ පැන්න විත්තිය මං දැනන් හිටියා. දරුවා ගබඩා කාමරේට ගියා විතරයි මාත් අතුල් වෙලා දොර වැහුවා. ඊට පස්සේ මොනවා වුණාද දන්නේ නැහැ. මට යකා වැහුණා වගේ වුණා. මං ආවේශින් වගේ සේරම කෙරුවේ. දරුවා කෑ ගහන්න හදනකොට මගේ සරමෙන්ම මං දරුවාගේ කට බැන්දා. තවම දඟලනකොට මං රෙදිපටියකින් අත් දෙක වෙලා දැම්මා. ඉන්පස්සේ මගේ මුළු ඇඟම ගිනියවටක් වගේ වුණා. මේවා කාටවත් කිව්වොත් මරනවා කියලා මං කිව්වා. ඉන්පස්සේ මොනවද ඉන්නේ? මෙන්න දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි. මගේ ආවේශය ඉවරනකොට දරුවා නිින්දෙන් වගේ හිටියා. මං කටවැස්ම ලිහලා බැලුවා. දරුවා ඇස් ඇරියේ නෑ. හුස්ම වැටුනේ නෑ. මගේ විහිරුවේදී බෙල්ල තද වෙන්න ඇති. කොහොම වුණාද මන් දන්නේ නෑ. මං එතනම තිබුණු ගෝණියක දරුවෝ දාලා ගෝණියේ කට බැඳලා අනිත් ගෝණිය අතරෙම දැම්මා. ඊළඟට මොනවා කරන්නද කියලා මං දැනන් හිටියේ නෑ. මා පන්සලාවට සෝදිසි කරන විටත් සංඝගේ සිරුර ගබඩා කාමරේ තිබෙන්නට ඇති බව මට පසක් විය. මා තුළ උපන්නේ කිව නොහෙන පසුතැවිල්ලකි. යලි ලිපියට සිත ගොනු කරගන්නට මට වේලාවක් ගත විය. දෝතුගේ කරත්තේ මා ගෙන්වා ගත්තේ ඊළඟ කාර්යයට. දෝතු කරත්තේ තියාගියේ මට කුණු අදින්ට. මං ඊළඟ රාත්‍රියේ වැස්සෙම දරුවගේ මල්සුව අරන් ගියා නාගස්සවනට. එතන හෝදිසි කරලා ඉවර බව මං දැනන් හිටියා. මහ රෑම මං එතන රොඩු බොඩු අස්සේ මලසිරුර බාවලා හංගලා ගෙදර ගියා. කරත්තෙත් දෝතුට බාර දුන්නා. මං නිසා වෙනත් අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙනවා මට උහුලන්ට බැරි වුණා. මගේ හිත වද දුන්නා. අංකලේ මොන අපරාධයක්ද කියලා මට වැටහුණා. මගේ හිතේ දර්ණගසා තිබුණ ආසාවල් මට යටපත් කරන්නට බැරි වුණා. දැන් ඒව සංහිඳුණාට මා තුළ සිටි යක්ෂයා බිල්ලක් කරන් ඉවරයි. හාමුදුරුවනේ මා වෙනුවෙන් පින්කමක් කරන්න. දැන් ඉතින් වෙන ඕනම දෙයකට මං ලෑස්තියි. මං ආයෙත් භාවනාවට නැඹුරු වෙනවා. උන දේ වුණා, ගිය දේ ගියා. ඇතුන් ලවාවත් අද්දන්ට බෑ.
තෙරුවන් සරණයි. එම් මූණමලේ. මා ලිපිය කියවා හාමුදුරන් අතර දෙන විට මාගේ දැස් පුරා කඳුළු මතු වී තිබිනි. දරුවා පන්සලට ආවේ කුඩය බාර දෙන්නටයි. කෙහෙල් මල් කුඩය නොවේ නම් සංක තවමත් ජීවතුන් අතර ඉන්නවා නොවේද? තව දුරටත් එතන රැඳෙන්නට මට නොහැකි විය. හාමුදුරන් කී දෙයක් මට නැසුණි. මම විහාරගේයින් මිදුලට බැස්සෙමි. බෝමළුවේ බෝපත් රාශියක් වැටී ඇත. වෙනදා උපාසකුන් නැහි සීරුවට අතුගෑ වැලි බිම අද වියවුල් සටහන් වලින් පිරීලාය. මම රතේ වෙතට පය ඉක්මන් කළෙමි. ආපසු හැරී පන්සල දෙස බලන්නවත් මට සිද්ධුන්නේ නැත. ගබඩා කාමරය මගේ මනසේ මැවී පෙනෙන්නට විය. පෙරදා ඒ තුල කිනම් අරගලයක් සිදුවෙන්නට ඇතිද? මිනිසා සටන් අරගල කරන්නේ ආශාව, රාගය නිසාම නොවේද? සැබයින්ම සැනසුණු නිවුණු සිත් ඇත්තේ කීයෙන් කීයටද? පිහිල්ලේ ගෙදරට යනවා වෙනුවට මම එයින් ඔබේ සොහොන් බිමට ගියමි. එය පිහිටියේ වෙල්යායට මෙපිට දොලෙන් එහා පැත්තේය. එතන තවමත් අලුත් පස් සහිත ගොඩැල්ල විය. ඒ ළඟම වූ දන් පඳුරවල දන් ගෙඩි හටගෙන තිබිනි. මාසෙම සංකද ඒ දන් කඩා කන්නට ඇති. මම මද වේලාවක් සොහොන ළඟ බිම හිඳ දරුවාට සෙත් පැතුවෙමි. මෙත් පැතුවෙමි. පින් දුන්නෙමි. මතුවට කිසිදාක මෙවන් හදිසි අකල් මරණයක් නොවේවායි පැතුවෙමි. හැමදා බෝමලු ඇමද එතන හිඳ භාවනා කළ උපාසකුන් නැහැ යතින් එවැනි අමනකමක් සිදුවිය හැකිද? සිදුවිය හැකි. ඔහුම කී වාසේ ආශාවන් දරණ ගසා සිට හිසෝසවද්දී විසකුරු සර්පයෙකුටත් වඩා දරුණු බවයි. හාමුදුරුවන් කී වාසේ මිනිසකු පොරවන රෙද්ද සුදෙන් මිනිසුගේ සිල්වත්කම මනින්නට බැරිය. මා පෙරලා පිහිල්ලේ ගෙදරට එන විට හිරු අවරතට හැරී තිබිනි. හීන් නදී මගේ දවල් බත්පත වේවැල් කූඩෙන් වසා මේසිය මතම තබා තිබුණාය. මම බත් කටවල් දෙක තුනක් කා දමා කාමරයට වැදුණෙමි. වෙහෙසින් මලාක් මෙන් නින්දට වැටුණු මා අවදි වුණ විට රෑ බෝ වී තිබිනි. කුලදීන් කුලගේත ප්‍රධාන කතනය භද්‍රජී මහින්ද ජයතිලක අනුකතනය පූජ්‍ය බේරුවල සෝභිත හිමි ආචාර්ය විකුම්පිය පෙරේරා රේණුකා බසන්ති නිල්මිනි නිශංක රිෂිදිවි නිශංක බෙද්මි නිශංක ආයුලාංජලා වෛද්‍යසේකර සුභාෂ් පෙරේරා දේවිකා පෙරේරා තේමාකී පද ආචාර්ය විකුම්පිය පෙරේරා සහ භද්‍රජී මහින්ද ජයතිලක ගීතනු ආනන්ද වෛද්‍යසේකර ගායනා නලින් ජයවර්ධන පසුබිම් සංගීතය රොහාන් ජයවර්ධන සම්බන්ධීකරණය නලින් ජයවර්ධන සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ